යේසු පිහිටයි ඔබට ඉතින් ඉතාමත් අනර්ග ඉරුදිනක් තමා අද මේ අපිට ස්වාමින් වහන්සේ දීලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ කරුණාව අලුත් වෙලා තියෙනවා. ඉතින් අපි බොහොම ප්‍රීතියෙන් ස්වාමින් වහන්සේ තුල උන්වහන්සේගේ වචනය ඉගෙන ගන්නට යනවා. වචනය තුලින් දෙවියන් වහන්සේ අපිට කතා කරන්නට යනවා. ඒ වගේම වචනය තුලින් දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරන්න යනවා. ඉතින් මම යාචනා කරනකොට දෙවියන් වහන්සේ මට මඟ පෙන්වුවේ මේ සැබෑකම ගැන සිකුරාදා ඒ බයිබල් අධ්‍යයනයෙන් පසුව තවදුරටත් සැබෑකම ගැන කතා කරන්න. මොකද තවදුරටත් සුදු බයිබලේ උන්වහන්සේගේ වචනේ මේ සැබෑකම ගැන කතා කරලා තියෙනවා. ඉතින් අපිට ඉගෙන ගන්න තියෙන දේ බොහෝමයි. වචනය තමයි සත්‍යතාවය. ඒ සත්‍යතාවය තමයි අපි නිදහස් කරන්නේ. ඉතින් සැබෑකම ගැන උන්වහන්සේ මට පැහැදිලිවම මගේ ආත්මයට කතා කරා. සුදාම වහන්සේ මාව පොළඹව මාව මඟ පෙන්වුවා මට මේ සැබෑකම ගැන තව දිගට කතා කරන්න කියලා. ඉතින් අද අපි උන්වහන්සේගේ වචනේ සැබෑකම ගැන තව දුරටත් මොනවද කියලා තියෙන කියලා බලන්න යනවා. අපි පළවෙනිට පෙරලා ගමු 1 යොහාන් 3:18 1 යොහාන් 3:18 ස්වාමීන් වහන්සේගේ වචනේ කියන මාගේ ප්‍රිය දරුවනි වචනයෙන්වත් දිවෙන්වත් නොව ක්‍රියාවෙනුත් සැබෑවෙනුත් ප්‍රේම කරමු. මොකද්ද මෙතන කියන්නේ? බලන්න මෙතන මේ කියනවා මාගේ ප්‍රිය දරුවනි වචනයෙන්වත් දිවෙන්වත් නොව ක්‍රියාවෙනුත් සහ සැබෑවෙනුත්. එතකොට අපි දකිනවා අපේ අද ලෝකෙ ගොඩාක් මිනිස්සුන්ට කියනවා පව් අනේ මෙයා පව් අපි මොන හරි දෙයක් කරන්න ඕනේ අපි මොන හරි දෙයක් කරලා දෙන්න ඕනේ කියලා ගොඩාක් කටෙන් දිවෙන් එක එක්කෙනා ගැන දුක් වෙනවා අනුකම්පා කරනවා. නමුත් මෙතන කියනවා දේව වචනේ ඒ වචනයෙන්වත් දිවෙන්වත් කියන එක නෙවෙයි ක්‍රියාවෙන් සහ සැබෑකමින් සැබෑවෙන්. එනම් මොනවද මේක කියන්නේ? කියන්නේ අපි by action we have to take action. ඒ කියන්නේ අපි ඒක ගැන මොන හරි යමක් කරන්න ඕනේ. පව් කිය කටෙන් කියන එක. අපි දිවෙන් මේ ගැන දුක් වෙන එක නෙවෙයි අපේ ක්‍රියාවෙන් අපි ඒ ගැන යමක් කිරීමෙන් මුළු හදවතින්ම ඒක ගැන ක්‍රියාත්මක වෙන එක තමයි දෙවියන් වහන්සේගේ අවශ්‍යතාව. උන්වහන්සේගේ කැමැත්ත ඒක කියලායි. මොකද ගොඩක් මම දකින්න අපි දන්නවා මේ කටින් සහ දිවෙන් ඒ රැවටිලිකාර ස්වභාවයක් තමයි ඒ ගොඩාක් මිනිස්යාගේ තියෙන්නේ. අපි සමහරට අපි උනත් මේ තත්ත්වෙ වැටෙනවා. අපි අපිවම රවට්ට ගන්නවා මිනිස්යා වෙනුවෙන් පව් අනේ අපි මොකක් හරි කරන්න නැත්නම් මේ මිනිස්සයා පව් නේද? යාගේ දරුවෝ පව් නේද? මේ වැන්දබුව පව් නේද? මේ චර්ච් එකේ අයට සමහර අයට කියනවා අපි අසරණ අයට කියනවා නෑ දෙවියන් වහන්සේ කැමැත්තේ කටෙන් දිවෙන් පව් කියලා ඒ අය තවත් අසරණ කරන එක නෙමෙයි. ඒ අය තවත් පල්ලෙහාට දාන එක ඒ පහත් කොට සලකන නෙමෙයි. ඒ අයට ක්‍රියාවෙනුත් සැබෑවෙනුත් ප්‍රේම කරන එක. ඒ කියන්නේ මුළු හදවතින්ම ඒ අය වෙනුවෙන් අපි යමක් කරන එක. අපි රැවටිලිකාර ස්වභාවයෙන් නැතුව අපි ප්‍රේමයෙන් ඒ ප්‍රේමය ක්‍රියාවෙන් ඔවුන් වෙනුවෙන් දක්වන එක. කොහොමද අපි ප්‍රේමය ක්‍රියාවෙන් දක්වන්නේ? අපිට පුළුවන් ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න. යාචනා කිරීමත් ඔවුන් වෙනුවෙන් ප්‍රේම කිරීමක් නේ. ඒක ප්‍රධානම ප්‍රේම කිරීමේ කොටසක්. අපිට යාචනා කරන්න පුළුවන්. ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක ඔවුන්ට අවශ්‍යතාවය ඔවුන් ගැන හොයලා බලන්න පුළුවන්. ඔවුන් සමග කතා බහ යෙදෙන්න පුළුවන්. ඔවුන් සමග දෙයක් බෙදා හදා ගන්න පුළුවන්. කාලය බෙදා හදා ද්‍රව්‍යමය දේ වගේම කාලය බෙදා ගැනීමත් මම හිතන්නේ ඊටම වැදගත්. මොකද ඒකත් මිලක කළ නොහැකි දෙයක්. ඒ වගේ තමයි අපි ප්‍රේම කරන්නේ. එතකොට ඔවුන්ට ඇහුම්කන් දීම විශේෂයෙන්ම මැදිහත්කාරකමේ යාචනා මත මෙතෙන්ද කියන්න පුළුවන්. ඒක විශේෂ දෙයක්. ඉතින් මේක තමයි සැබෑකම. අපි යනවා 2 තිමෝති 2:15 අද අපි ඉරුදින දේ වචනේ විශේෂයෙන් අපි වචනයට අපි ගැඹුරට යන්න යන මේ සැබෑකම ගැන. ඉතින් මම ඔබ උනන්දු කරනවා මේ පද ලියා ගන්න. නැවත නැවත මේ පදේ විතරක් නෙවෙයි ඊට උඩින් ඊට යටින් තියෙන දේ පවා කියවන්න. එතකොට ඔබට වඩාත් මේ දේ පැහැදිලි වෙනවා. සැබෑකම ගැන තමයි අපි බලන්නේ. 2 තිමෝති 2:15 සැබෑවේ වචනය හරියාකාර පහදා දෙන්නා වූ
ලැජ්ජාවෙන්ට ඕනෑ නැත්තා වූ වැඩකාරයෙක්ව දෙවියන් වහන්සේට ඒතුනා වූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහ කරපන්න. නමුත් අපහාසීක වූ හිස් දෙඩවලින් අහක්ව සිටපන්න. මොකද මෙතන කියන්නේ සැබෑව ප්‍රකාශ කිරීම. සැබෑකම ඇතුව ජීවත්වීම. අපි සිකුරාද බයිබල් ස්ටඩි එකක් බැලුවා. ඒ සැබෑව කොටස් හතරකට බෙදුවා. සැබෑව ඇසීම, සැබෑව විශ්වාස කිරීම, සැබෑව ප්‍රකාශ කිරීම, සැබෑව ක්‍රියාවට දැමීම. මේ හතරම සැබෑවේ තියෙන සැබෑවේ මේ අන්තර්ගත කොටස් කියලා. ඉතින් මෙතන අන්තර්ගත වෙනවා මේ බයිබල් පදේ මේ 2 තිමෝති 2:15 විශේෂයෙන් සැබෑව ප්‍රකාශ කිරීම. අපි මේ සැබෑවේ වචනේ හරියාකාර පහදා දෙන්නා වූ ලැජ්ජාවෙන්ට ඕනේ නැත්තා වූ වැඩකාරයෙක්ව. මේ මොකද්ද මෙතන කියන්නේ? ඒක අපි සැබෑව කතා කරේ නැත්තම්, සැබෑව ප්‍රකාශ කරේ නැත්තම්, සැබෑව තුල ජීවත් වුනේ නැත්තම් එතන ලැජ්ජාවෙන්ට යනවා අපි. අපි වගේම අපේ පවුලේ අය ලැජ්ජාවෙන්ට යනවා. මොකද අපි සැබෑව තුල ජීවත් වෙන අපි දේව වචනේ සැබෑකම ඒ සත්‍යතාවය කතා කරන්නේ. ඒ වගේම අපේ ජීවිතය තුලත් සැබෑකමනේ. අපි සැබෑකම නැතුව අපි වංකදේ, අපි ඇත්ත නැතුව අපි බොරුදේ, අපි රඟපෑවොත්, අපි අපිම රවට්ට ගත්තොත්, අපි මිනිස්සු රවට්ටන්න ගියොත්, සහ අපි දන්නේ නැති දේ කතා කරොත්, නොදන්න දේ අපි දන්නා වගේ කතා කරන්න ගියොත්, වචනේ වුණත් එහෙමයි. අපි දන්නේ නැහැ හරියට. දන්නේ නැත්නම් අපිට කියන්න පුළුවන් අපි දන්නේ නැහැ. මම මේක බලලා කියන්නම්. සමහර අයට සමහරලාට ඇදහිලිවන්තයන් නොවන අය, අන්‍ය ජාතික, අන්‍ය ආගමික අය අපෙන් අහනවා දේ වචනේ සම්බන්ධයෙන් ප්‍රශ්න. එහෙම නැත්නම් දේව වචනේ සම්බන්ධ නැහැ. නමුත් ලෝකයේ තියෙන දේවල් වලින් ප්‍රශ්න. නමුත් අපි මේකට දේව වචනෙන් සත්‍යතාවය තුළ උත්තර දන්නේ නැත්නම් උත්තර දෙන්න අපි නොදී ඉන්න එක වඩාත් යහපත්. අපි දන්නා වගේ එකකින් උත්තර දෙන්න බෑ. අපි ඒක දැනගෙන තමයි කතා කරන්නේ. ඉතින් ඒක නිසා මේ ඔක්කොටම වඩා යහපත් ඒ වගේ අහන ඕන වෙලාවක අපි උත්තර දෙන්න සැදී පැහැදී ඉන්න එක. ඉතින් අපි වචනයකට ඉගෙනගෙන තියෙන්න ඕනේ. අපි වචනේ අධ්‍යයනය කරලා, වචනේ මෙනෙහි කරලා, වචනේ කියවලා, වචනේ අපේ තුල තැම්පත් වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට ලැජ්ජා වෙන්නේ නැතුව, අපි ලැජ්ජා වෙන විදිහට වැඩ කරන්නේ නැතුව අපිට නිර්භීතව අපිට සත්‍යතාවයේ උත්තරයක්, සැබෑකමේ උත්තරයක් අපිට දෙන්න පුළුවන්. අපිට තුල දේව වචනය තුලිනුත් අපිට සැබෑකමේ උත්තරයක් දෙන්න පුළුවන්. ඒ වගේම අපේ ජීවිතේත් අපේ සැබෑකම ඔප්පු වෙන විදිහට අපිට ක්‍රියා කරන්න පුළුවන්. ඒක නිසා ඒක වැදගත්. ඒක තමයි මෙතන කියන්නේ. අපි ඊළඟට බලනවා එපිස 6:14. එපිස 6:14 එබැවින් නුඹලාගේ ඉඟටි සැබෑකම නැමැති පටියෙන් බැඳගෙන කියලා තියෙනවා. ඉතින් මේක අපි ගොඩක් අහලා තියෙනවා මේ ක්‍රිස්තියානි කාර්යාගේ යුද්ධායුධ සම්බන්ධයෙන්. ආත්මික යුද්ධායුධ සම්බන්ධයෙන් තමයි මේ එපිස පොතේ මේ පරිච්ඡේදය කියලා තියෙන්නේ. ඉතින් මේ සැබෑකම නැගමැති ඉඟපටියෙන් මොකක්ද අපි ඉස්සෙල්ලම බලමු. මේ ඉඟපටිය කියන්නේ සාමාන්‍යයෙන් අපි ඇඳ ගන්නවා. ඒක සමහර සර්මක් වෙන්න පුළුවන්, සමහරට ඇඳුමක් වෙන්න පුළුවන්, සමහරට ගවුමක් වුණ, සමහරලාට සමහර අය මේ බෙල්ට් එකක් දාලා, කලිසමක් වෙන්න පුළුවන්, බෙල්ට් එකක් දාලා ඒක තද කරගන්නවා. ඒක කඩා හැලෙන්නේ නැති වෙන්න. ඉතින් ඒ වගේ මෙතන මේ ඉඟපටිය සමාන කරලා තියෙන මේ තද කරන බෙල්ට් එකට තමයි මේ ඉඟපටිය සමාන කරලා තියෙන්නේ. මේක සැබෑකම නැමැති පටියෙන් බැඳ ගන්නලු. ඒ ඇයි මෙහෙම කියන්නේ? සැබෑකම නැති වුණොත් තමාගේ ජීවිතේ ලැජ්ජාවෙන්ට යනවා. ඉතින් ඒක තමයි මෙතන කියන්නේ. ඉතින් එතකොට මේ තමන් ජීවිතේ මේ ලැජ්ජා නොවී සිටින්න යන්නේ මොකෙන්ද? සැබෑකම ඇතුව ජීවත් වීමෙන්. සැබෑකමෙන් ජීවත් වීමෙන්, අවංකව ජීවත් වීමෙන්. ඉතින් ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. ඉතින් එතකොට කොච්චර මේ සැබෑකම වැදගත්ද? ඒක ආයුධයක් විදිහට පවා මෙතන අපිට දීලා තියෙනවා ක්‍රිස්තියානි කාර්යාගේ යුද්ධායුධ. ඒකට ආත්මිකව මේ සැබෑකම සිත්ව ජීවත් වීම, සැබෑකම ඇතුව ජීවත් වීම ඊටාම වැදගත්. අපි තව බලන්න යනවා යාකෝබ් 1:18. යාකෝබ් 1:18 අප උන්වහන්සේගේ මැවිලිවල නාඹුල් ඵල විශේෂයක් වන පිණිස තමන්ගේම කැමැත්ත ලෙස සත්‍යතාවයේ වචනයෙන් අප ඉපදූසේක.
මෙතන රහස් කීපයක්ම මම මේ පදේ බලද්දි මම එළිදරව් කරගත්ත මේ සැබෑකමටත් එහාගේ රහස් කීපයක් මොනවාද ඒ කියලා අපි බලන්න යනවා. මේ සත්‍යතාවයේ වචනේ අපව ඉපදෙවවලු. මේ සත්‍යතාවයේ වචනේ කියන්නේ මොකද්ද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එතකොට සත්‍යතාවය කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, සත්‍යතාවය වචනේ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එතකොට මේ සත්‍යතාවය වචනේ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල නැවත ඉපදුන අය බව තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. අපි කවුද? ඔබත් මමත් ඇදහිලිවන්තයන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහන අය, දෙවියන් වහන්සේට নমස්කාර කරන අය කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල නැවත ඉපදිච්ච අය. එතකොට මේ අය අපේ උන්වහන්සේගේ මැවිලිවල නාඹුල් ඵල විශේෂයක් වන පිණිස. මොකද්ද නාඹුල් කියන්නේ? ප්‍රථම ඵල. ප්‍රථම ඵල. ඒ ප්‍රථම ඵල අපි දන්නවා, අපි දේව වචනේ කියලා තියෙනවා ප්‍රථම ඵල දෙවියන් වහන්සේට අයිති කියලා. ප්‍රථම ඵල අපි දී යුත්තේ දෙවියන් වහන්සේට. නේ? එතකොට මේ ක්‍රිස්තුස් වහන්සේ තුල සත්‍යතාවෙන් ඉපදිච්ච නැවත ඉපදිච්ච අය, සත්‍යතාවයේ තුල ක්‍රිස්තුස් වහන්සේ තුල සත්‍යතාවයේ වචනේ ඉපදිච්ච අය, ඒගොල්ලෝ නාඹුල් ඵල විශේෂයක් විදිහට දෙවියන් වහන්සේට නේද ඔප්පු වෙන්නත් ඕනේ. ඒක බාර වෙන. ඒ කියන්නේ ප්‍රථම ඵලය කියන්නේ මොකද්ද? ඔවුන්ගේ ජීවිතය. ඔවුන්ම ඒ කියන්නේ අපේ ජීවිතය අපි නැවත බාර දෙන්න ඕනේ අපේ දෙවියන් වහන්සේට. ඒක තමයි කියන්නේ අපේ මෙතන ගැඹුරුම දෙයක් මේ පදේ කියලා තියෙන්නේ සත්‍යතාවයේ වචනෙන් අපේ ඉපදෙවල. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුළ නැවත ඉපදිච්ච අය ඔබත් මමත්. එතකොට නාඹුල් ඵලය වන ඵල විශේෂයක් වෙනවා කියන්නේ ප්‍රථම ඵල. එතකොට අපේ ජීවිතේ අපිව උන්වහන්සේ සලකන්නේ ප්‍රථම ඵලයක් විදිහට. ඒතර ප්‍රථම ඵලේ කාටද? අපි දන්නවා දේව වචනේ කියලා තියෙන දෙවියන් වහන්සේට අයිති. එතකොට අපේ ජීවිතය අපි අයිති කාටද? දෙවියන් වහන්සේට. එතකොට අපි දෙවියන් වහන්සේට අයිති නම් අපි කොහොමද ජීවත් වෙන්නේ? අපි සැබෑකමෙන් ජීවත් වෙනවා. මොකද දෙවියන් වහන්සේ සත්‍යතාවය. දෙවියන් වහන්සේ සැබෑකමේ දෙවි කෙනෙක්. එතකොට අපි ජීවත් වෙන්න ඕනේ මේ සැබෑකම ඇතුව. මේ සත්‍යතාවය තුල ක්‍රිස්තුස් වහන්සේ තුල තමයි අපි ජීවත් වෙන්න ඕනේ. එතකොට ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. අපි ඊළඟට පෙළගන්න යොහාන් 4:24 දෙවියන් වහන්සේ ආත්මයක් විය. උන්වහන්සේට নমස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද নমස්කාර කළ යුතුයයි කීසේක. අපි මේක ගොඩක් අහලා තියෙනවා නේ. নমස්කාර කරන කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් මේක ගොඩාක් අපි අහලා තියෙනවා. නමුත් උන්වහන්සේ මේකේ විශේෂ දෙයක් මම එළිදරව් කරා. මේ සැබෑකම කියන දේට පාඩමට සූදානම් වෙද්දි, මේ දේ වචනයට සූදානම් වෙද්දි මේතන කියලා දෙන උන්වහන්සේට নমස්කාර කරන්න. ඒ කියන්නේ අපිනේ. ඒ වගේම උන්වහන්සේගේ දරුවන්ගෙන් උන්වහන්සේනගෙන් බලාපොරොත්තු වෙන එකම දේ තමයි নমස්කාරය. නේ? සහ මුළු ලෝකෙම උන්වහන්සේගේ මැවිල්ලෙන් උන්වහන්සේ මවපු මිනිස්සුන් බලාපොරොත්තු වෙන. එතකොට ඒ බලාපොරොත්තු වෙන নমස්කාරය කොයි විදිහේ নমස්කාරයක් විය යුතුද කියලා තමයි මෙතන කියලා තියෙන්නේ. ආත්මයෙන්ද සැබෑකමෙන්ද? ඔව් පැහැදිලිවම ආත්මයෙන් විය යුතුයි. මොකද දෙවියන් වහන්සේ ආත්මයක් නිසා. ඒක හරි. දෙවෙනි දෙපේ සැබෑකමෙන් নমස්කාර කළේ. මොකක්ද මේ කියන්නේ සැබෑකමෙන් කියලා? සැබෑකමෙන් කියන්නේ මේ සත්‍යතාවය තුල ඒ කියන්නේ මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල මුළු හදවතින්ම කිරීම, নমස්කාරය අවංක වීම, ඒ වගේම මේ සත්‍යතාවයේ අනුකූලව নমස්කාර කිරීම. ඒ කියන්නේ මොකද්ද? මේ নমස්කාරය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තමා කෙරෙන්න ඕනේ. ඒතකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල අපි নমස්කාර කරනවා කියන්නේ උන්වහන්සේගේ සත්‍යතාවයට අනුකූලව, සත්‍යතාවයට එකඟව, අවංකව, සත්‍යතාවයේ අනුව. ඒ කියන්නේ අපේ ජීවිතෙත් අපි සැබෑව තියෙන්න ඕනේ. අපි සත්‍යවාදී වෙන්න ඕනේ. නේ? අන්න ඒක තමයි මෙතන කියන්නේ. එතකොට සැබෑකමින් කියන්නේ මට මේක ඇත්තට ගොඩාක් ඉස්සර ප්‍රහෙලිකාවක් තිබුණා. මේ සැබෑකමින් ඒ කියන්නේ අවංකව මම සරලව දැනන් හිටියා. ඔබත් දැනගෙන ඉන්න අවංකව මුළු හදවතින් කියලා. නමුත් අද ඊට වඩා එහා තැනකට උන්වහන්සේ ගෙනියනවා මේ සැබෑකමින් කියලා කියන්නේ මේ নমස්කාරය ක්‍රිස්තුස් වහන්සේ තුල ඔප්පු වූ ජීවිතයකින්, කැප වූ ජීවිතයකින්, ඒ වගේම සැබෑවේ ජීවිතයකින් කරන নমස්කාරය. අන්න ඒක තමයි මෙතන කියන්නේ. එතකොට කොච්චර මේ සැබෑකම අපේ ජීවිතයට වැදගත්. උන්වහන්සේ සැබෑකම බලාපොරොත්තු වෙනවද? අපි කොච්චර සත්‍යවාදී වේ යුතුද? දෙවියන් වහන්සේගේ කැමැත්ත ඒක නේද?
ඉතින් ඔබ අද තීරණයක් ගන්න ඔබ කොච්චර දුරට සැබෑ කමින් සත්‍යවාදීව ජීවත් වෙන්න යනවද කියලා. එතකොට මෙතන මේ කියන්නේ සැබෑ කමෙන්ද නමස්කාර කරන්න ඕනි කියලා. කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල කැප වූ ජීවිතයකින් උන්වහන්සේ වාගේ ජීවත් වෙන ජීවිතයක. ඉතින් උන්වහන්සේගේ ජීවිතේ මොකද්ද? සත්‍යවාදී ජීවිතයක්. ඒ වගේම උන්වහන්සේ තුල ඉන්නවා කියන්නේ මොකද්ද? සත්‍යතාවය තුල ඉන්නවා කියන එක. ඉතින් සත්‍යතාවයට අනුකූලව අපි ජීවත් වෙන්නේ මේක අනුකූල වූ ජීවිතයකින් උන්වහන්සේට පූජා වීම, කැපවීම, ඔප්පු කිරීම, නමස්කාරය. ඒක නමස්කාරයක් කොට ඔප්පු කිරීම ඔබගේ ජීවිතේ. ඒක තමයි මෙතන කියන්නේ. අපි යනවා හිතෝපදේශ 12:22. හිතෝපදේශ 12:22. මෙතන කියන බොරුකාර තොල් දෙවියන් වහන්සේට පිළිකුලක්ය. එහෙත් සැබෑ ලෙස හැසිරෙන්නන්ට උන්වහන්සේ ප්‍රසන්නය. මොකද්ද මෙතන කියන්නේ? සැබෑ ලෙස කියන්නේ සත්‍යතාවය තුල ඒ වගේම සැබෑකම ඇතුව අවංකව ජීවත් වෙන කෙනා දෙවියන් වහන්සේට ප්‍රසන්නයි කියලා එතන කියන්නේ. එතකොට මෙතන අපිට අර කතා වෙච්ච දේ අපි අලුත් ගිවිසුමේ යෝහාන 4:24 සැබෑ මම කිව්වා සැබෑ කමින් නමස්කාර කරන්න කියලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල උන්වහන්සේ අනුව ඒක සත්‍යතාවයට අනුකූලව කියලා. බලන්න ඒක ලස්සනට මෙතෙන්ට අදාළ කරන්න පුළුවන් නේ. සැබෑ ලෙස හැසිරෙන්නන්ට කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල හැසිරෙන්නන්ට, උන්වහන්සේ තුල ජීවත් වෙන්නන්ට, උන්වහන්සේ අනුව යන්නන්ට දෙවියන් වහන්සේ ප්‍රසන්නයි. අපිට එතෙන්ට දාගත්තාම ලස්සනට ඒක ගැලපෙනවනේ. ඒ සැබෑ ලෙස හැසිරෙන්නන් කියන්නේ කවුද? ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වෙන්න. සත්‍යතාවය තුල ජීවත් වෙන්න. තමා සැබෑ ලෙස හැසිරෙන්න. ඒ අයට දෙවියන් වහන්සේ ප්‍රසන්නලු. ඒ වගේ බොරුකාරතොල්. ඒ කියන්නේ මොනවාද? බොරුකාරතොල් අපිට මතක ඇති. ඔබට මතක ඇති මම සිකුරාදේ බයිබල් ස්ටඩි එකේදී කිව්වා සත්‍යතාවය මේ සැබෑකම කොටස් 4කට බෙදලා. ඇසීම, සත්‍යතාවය අහනවා වගේම සත්‍යතාව විශ්වාස කිරීම, ඒක වැදගත්. සත්‍යතාවය ප්‍රකාශ කිරීම සහ සත්‍යතාවය අනුව ජීවත් වීම. ඉතින් මේ හතරෙන් මේ බොරුකාරතොල් බලන්න සමහරට සත්‍යතාවය අහලා ඔබත් මමත් සත්‍යතාවය විශ්වාස කරලා ඒ දෙකම කරලා නමුත් බොරුකාරතොල් තත්යකට ඇවිල්ලා. ඒ කියන්නේ බොරුකාර මුඛය. ඒ කියන්නේ අපි ප්‍රකාශ කරන්නේ. ඒ අනුව ජීවත් වෙන්නේ. කියන දේ කරන්නේ නැහැ. අපි අහපු සත්‍යතාවය, විශ්වාස කරන සත්‍යතාවය කියන්නේ නැහැ. ඒක තමයි බොරුකාරතොල්. අර තුන්වෙනි පියවරේදී ඔහු වැටිලා. බොරුකාරතොල් ගැන මෙතන කියනවා. ඉතින් ඒක නෙවෙයි කරන්න ඕනේ. ඒ කියන්නේ ඇස් අහලා තියෙනවා සමහරට. විශ්වාස කරලා තියෙන නමුත් ඒක ප්‍රකාශ කරන්නේ. ඒක කියන්නේ දන්න සත්‍යතා ප්‍රකාශ කරගන්න බෑ. නිර්භීත නැහැ. එහෙම නැත්තම් කියලා කියන්නේ නැහැ මොකද ඒක කරන්න වෙයි කියලා. ඉතින් ඒක නිසා ඒකත් වැදගත්. අපි යනවා ඊළඟට හිතෝපදේශ 12:22 තමයි අපි බැලුවේ. දැන් බලන්න යනවා ගීතාවලිය 25:5. ගීතාවලිය 25:5. ඔබගේ සැබෑකමෙහි මා හසුරුවමින් මට ඉගැන්වුව මැනව. මක්නිසාද ඔබ මාගේ ගැලවීමේ දෙවියන් වහන්සේය. මොකද බලන්න මෙතන දෙවියන් වහන්සේගෙන් උදව් උපකාර වෙන දාවිත් මේ උන්වහන්සේට කියනවා මේ ඒක නේද තියෙන්නේ මේ ස්වාමිනී ඔබගේ සැබෑකමෙහි මා හසුරුවමින් මට උගන්වුව මැනව. මක්නිසාද ඔබ මාගේ ගැලවීමේ දෙවියන් වහන්සේ. ඔබගේ සැබෑකමෙහි මොකද්ද මේ කියන්නේ? මේ ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වෙන්න. ඒ ක්‍රිස්තුස් වහන්සේ තුල තියෙන ජීවනය ගැන තමයි මෙතන කියන්නේ. ඒකේ ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයට එන්න ඒ සත්‍යතාවය දැනගන්න සත්‍යතාවය තුල ජීවත් වෙන්න උදව් උපකාර ඉල්ලනවා දාවිත්. ඒක තමයි මෙතන කියන්නේ. ක්‍රිස්තුස් සැබෑකමේ මා හසුරුවමින් සැබෑකම කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවිතය. ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වීම, සත්‍යතාවය තුල ජීවිතය, සත්‍යතාවය තුල ජීවත් වීම. ඒ තුල මාව හසුරුව මට උගන්වන්න කියලා තමයි මෙතන කියන්නේ. ඉතින් අපි තව පැහැදිලි කරගන්න තව ඉදිරියට යනවා ගීතාවලිය 86:11 ඊළඟට අපි ඊළඟට බලමු ගීතාවලිය 86:11. ස්වාමිනී ඔබගේ මාර්ගය මට ඉගැන්වුව මැනව. ඔබගේ සැබෑකමෙහි හැසිරෙන්නෙමි. ඔබගේ නාමයට බය වන පිණිස මාගේ සිත එකඟ කරනවා. දැන් මැච් වෙනවා නේද? අර ගීතාවලිය 25:5 උදව් ඉල්ලනවා. නේ? ඔබගේ මාර්ගය ඔබගේ සැබෑකමේ මාර්ගය යන්න මට පිහිටන. ඊට පස්සේ මෙතන කියන ඔබගේ මාර්ගය මට ඉගැන්වුව මැනව. ඔබගේ සැබෑකමේ හැසිරෙන්නෙමි.
බලන්න කොච්චර ලස්සනද ඉතාමත් අනර්ගයිනේ අලංකාරයි මේ රහස් එළිදරව් වෙනකොට කොච්චර ආසදිනවද ඒ දේව වචනේ මේ තියෙන දේ මෙතන දැන් ඔබගේ මාර්ගය මට උගන්වන්න මොකද්ද මාර්ගය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වා මාර්ගයද සත්‍යයද ජීවනයද මමය මාර්ගය කියන්නේ එතකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එතකොට මේ දෙවියන් වහන්සේ ඉල්ලන මාර්ගය ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙන්න උන්වහන්සේගේ ස්වභාවයට පැමිණෙන්න තමා මේ මෙතන දාවිතන ඒ වගේම ඔබගේ සැබෑකමේ හැසිරෙන්නේ නෙමෙයි. කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල හැසිරෙන්නේ නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ සත්‍යතාවය තුල. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය. මොකක්ද වචනේ? කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඒ තුල හැසිරෙනවලු. ඉතින් ඒක තමයි මෙතන කියන්නේ ඔබගේ සැබෑකමේ හැසිරෙනවා කියන්නේ ඔබගේ වචනය තුල හැසිරෙනවා කියන එක. ඒ වගේම ඔබගේ සැබෑකමේ හැසිරෙනවා කියන්නේ ඔබගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල හැසිරෙනවා කියන එක. ඒ කියන්නේ මොකද්ද? උන්වහන්සේ අනුව උන්වහන්සේ තුල ජීවත් වීම. මම නැවත කියනවා ක්‍රිස්තුස් වහන්සේ අනුව උන්වහන්සේ තුල ජීවත් වීම තමයි මේ සැබෑකම කියන්නේ. එතකොට ඔබගේ මාර්ගය කියන්නේ මොකක්ද? දෙවියන් වහන්සේගේ කැමැත්ත. උන්වහන්සේගේ කැමැත්ත මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයට පැමිණීම, ක්‍රිස්තුස් වහන්සේ වගේ ජීවත් වීම. මේ ටික ලස්සනට ගැලපෙනවානේ. මේක තමයි මෙතන කියන්නේ. ඊට පස්සේ අපි බලනවා ගීතාවලිය 119 තව අපි ගීතාවලිය ඉදිරියට යනවා. ගීතාවලිය 119 160 ඔබගේ වචනේ මුළු අදහස නම් සත්‍යය. ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් සියල්ල සදාකාල පවතින්නේ. ඔබගේ වචනේ මුළු අදහස නම් සත්‍යය. මොකද්ද මෙතන එතකොට මේ කියන්නේ? වචනය සමානයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, ඒ වගේම සත්‍ය සමානයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. වචනය කියන්නේ word is Jesus, the truth is Jesus. ඒ වචනය සැබෑකම සත්‍යතාවය කියන්නේ මේ සියල්ල යේසුස් ක්‍රිස්තුස් වහන්සේට තමයි. ඒක තමයි හිතන කියන්නේ ඔබගේ වචනේ මුළු අදහස නම් සත්‍ය. වචනය කියන්නේ අපි දන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ වචනය. ඒ වගේම අපි දැන් දැනගත්ත මේ සැබෑකමේ හැසිරෙනවා කියන එකත් කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල හැසිරෙනවා. උන්වහන්සේගේ ස්වභාවයට එනවා. උන්වහන්සේ අනු උන්වහන්සේ තුල ජීවත් වීම තමයි සැබෑකම. එතකොට මේක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඉතින් කැමැත්ත කරනට වඩා ඊට වඩා දෙයක් තියෙනවද? නෑ. ඒක තමයි උපරිම දේ. අපේ ක්‍රිස්තියානි ජීවිතේ ප්‍රධානම දේ. උන්වහන්සේගේ කැමැත්ත අනුව ජීවත් වීම. අද අපි දැනගන්නේ කොච්චර අනර්ග සත්‍යතාවයක්ද මේ පාඩම තුලින්. ඔබගේ වචනේ මුළු අදහස නම් සත්‍යය. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තේ මුළු දේ. උන්වහන්සේ කියන්නේ අපිට සත්‍යතාවය අනුව ජීවත් වෙන්න. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වෙන්න කියලා. සැබෑකමේ හැසිරෙන්න කියලා. ගීතාවලිය අපි යනවා ඊළඟට 145:18. තව ගීතාවලිය පොතේ ඉදිරියට යනවා 145:18. ස්වාමින් වහන්සේ තමන්ට යාඥා කරන සියල්ලන්ට එනම් සැබවින් උන්වහන්සේට යාඥා කරන සියල්ලන්ට ළඟව සිටිනසේක. උන්වහන්සේ කියනවා යාඥා කරන සියල්ලන්ට. හරි. සැබවින් යාඥා කරන සියල්ලන්ට ළඟව සිටිනවලු. ඒ කියන්නේ සැබවින් ඒ කියන්නේ අවංකව මුළු හදවතින් සැබෑකමින් යාඥා කිරීමේ වැදගත්කම. ඒතකොට අපි දැන් කලින් ඉගෙන ගත්ත මේ සැබෑකම කියන්නේ මොකද්ද? සත්‍යතාවයට අනුකූලව. ඒ කියන්නේ අපි මේ යාඥා කරනකොට අපේ යාඥාව මේ උන්වහන්සේගේ වචනයට එකඟ විය යුතුයි. ඒකට අනුකූල විය යුතුයි. ඒ පොරොන්දු අල්ලගෙන තමයි අපි යාඥා කරන්නේ. ඒ වගේම අපි යාඥා කරනවා වගේම අපේ ජීවිතය යාඥාවේ ජීවිතයක් වෙන්න ඕනේ. සැබෑකමේ ජීවිතයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වෙන්න ඕනේ. උන්වහන්සේ අනුව හැසිරෙන්න ඕනේ අපි. සැබෑකමේ ජීවත් වෙන්න ඕනේ. එහෙම යාඥා කරන අයට උන්වහන්සේ ළඟම ඉන්නවලු. ආයි අපි අමුතුවෙන් ළඟ වෙන්න කියන්න ඕනේ නැහැ. ලං කරගන්න ඕනේ උන්වහන්සේම උන්වහන්සේ ළඟව සිටිනවා. ඉතින් උන්වහන්සේ අපේ ජීවිතයට අපිට ළඟව සිටිනවා නම් අපේ තුළ සිටිනවා නම් ඊට වඩා මොනවාද? අපිට සියලු ආරක්ෂාව, සියලු සැපයීම, සියලු ප්‍රීතිය, සියලු සමාදානය, නිදහස, බලය උන්වහන්සේ තුල අත්විඳින්න පුළුවන් අපේ ජීවිත තුළ. ඔබට ඔන්න අලුත් රහස මේ ගැඹුරු එළිදරව්වෙම අද ඔබට ලැබෙනවා. සත්‍යතාවය තුල සැබෑකමේ ජීවත් වෙනවා නම් ඔබගේ ජීවිතේ බලවත් ලෙස වෙනස් වෙන්න යනවා. පුදුමාකාර ලෙස ඔබගේ වාතාවරණ, ඔබගේ ජීවිතය, ඔබගේ පවුලයාගේ ඔබගේ වෙනස් වෙන්න යනවා. ඉතින් අද තීරණයක් ගන්න ඔබ කොච්චර දුරකට ඔබ සත්‍යතාවය තුල ජීවත් වුණාද ඉස්සර? සැබෑකමේ ජීවත් වුණාද?
ඔබ ඇත්තටම මේක අහලා තිබ්බට මේ ගැන සැලකිලිමත් වුණාද? නැත්තම් ඔබ සැලකිලිමත් වෙන්න අද ඉඳලා යනවා මමට විශ්වාසයි මේ වචනේ ඇහුවට පස්සේ. ඊළඟට අපි පෙරලා ගන්න යනවා යොහාන් 8:31-32. සුද්ධ යොහාන් 8:31-32 කියනවා එබැවින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන්ව අදහාගත් යුදෙව්වන්ට කියනසේ නුඹලා මාගේ වචනේ පවතිනවා නම් සැබෑවට නුඹලා මාගේ ගෝලයෝය. ඒ වගේම නුඹලා සැබෑව දැනගන්නවා ඇත සැබෑවද නුඹලා නිදහස් කරන්නේ යයි කීසේක. බලන්න මෙතන දැන් අපි ඉගෙන ගත්තා අද දවසේ සත්‍යතාවය මේ සැබෑකම කියන වචනේ අපි ඉගෙන ගත්තා. ඒකේ තේරුම අපි ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත දේ මෙතෙන්ට අදාළ කරපුවම කොච්චර අපිට තව තවත් මේක පැහැදිලි වෙනවද කියලා මේ 32 වෙනි පදයට අපි දාන්න පුළුවන් මෙහෙම නුඹලා සැබෑව දැනගන්නවා ඇත. මොකද මෙතන කියන්නේ? කියන්නේ නුඹලා මාව දැනගන්න ඇත. නුඹලා ක්‍රිස්තුස් වහන්සේව දැනගන්නවා ඇත. ඒ වගේම සැබෑවද නුඹලා නිදහස් කරන්නේ කියනවා. ඒකට ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තමයි නුඹලා නිදහස් කරන්නේ. මම තමයි නුඹලා නිදහස් කරන්නේ. හරි නේද? එතකොට අපි ඉගෙන ගත්ත දේ මේ ඒ වගේම උඩ තියෙන දේ නුඹලා මාගේ වචනේ පවතිනවා නම් ඒක නුඹලා මා තුල පවතිනවා නම් හරි නේද? මේ අපි ඉගෙන ගත්ත ඔක්කොම ඒ කියන්නේ සැබෑකම කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වීම. සැබෑකම කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ. සත්‍යතාවයේ ක්‍රිස්තුස් වහන්සේ. වචනේ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ. සැබෑකමෙහි ජීවත් වෙනවා. සැබෑකම හැසිරෙනවා. සැබෑකමෙන් නමස්කාර කරනවා. කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ වගේ ජීවත් වෙනවා. උන්වහන්සේ අනුව ජීවත් වෙනවා. සත්‍යතාවයේ අනුව ජීවත් වෙනවා. උන්වහන්සේ තුල හැසිරෙනවා කියන එක තමයි මේ කියන්නේ. හරියට හරි නේද? එතකොට අපි තව වචනයක් බලන්න යනවා එපීස 1:13-14 එපීස 1:13-14 උන්වහන්සේ තුල නුඹලාගේ ගැලවීමේ සුභාරංචිය වන සැබෑවේ වචනය අසා උන්වහන්සේ කෙරෙහි අදහාගෙන බලන්න සැබෑවේ වචනේ කෙරෙහි අසා උන්වහන්සේගේ අදහාගෙන උන්වහන්සේගේ මහිමේ ප්‍රශංසාව සඳහා දෙවියන් වහන්සේට හිමි වූ වස්තුවේ මිදීම පිණිස අපගේ උරුමේ අත්තිකාරම වූ පොරොන්දුවේ සුදාත්මයන් වහන්සේ නුඹලා උන්වහන්සේ තුල මුද්‍රා කරනු ලැබුවේ. සැබෑකමේ වචනය කියන්නේ මොකද්ද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ සැබෑව කියන්නේ මොකද්ද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. සත්‍යතාවය කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අපි තව දුරටත් මෙන්න මේක ඔන්න දැන් පැහැදිලි කරගන්නවා මේ සැබෑකම කියන්නේ මොකද්ද කියලා. 1 කොරින්ති 13:4-6 1 කොරින්ති 13:4-6 මේ ප්‍රේමය ගැන තමයි කියලා තියෙන්නේ. සියලු දීමනාවලට වඩා උතුම්ම දීමනාව ප්‍රේමය කියලා. ඒ කියන්නේ මොනම දෙයක්ම තිබ්බත් වැඩක් නැහැ ප්‍රේමය නැත්තම් කියන ඒ පරිච්ඡේදයේ තමයි මේ 6 වෙනි පදයට එනකොට කියනවා ප්‍රේමය ගැන. අපි 4 ඉඳලා කියවන්න යනවා. 4 ඉඳලා 6ට ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය, ප්‍රේමය ඊර්ෂ්‍යා වන්නේ නැත, ප්‍රේමය පාරට්ටු කරන්නේ නැත, උඩඟු වෙන්නේ නැත, අශෝභන ලෙස හැසිරෙන්නේ නැත, තමන්ගේම කාරණා සොයන්නේ නැත, කෝපවන්නේ නැත, නපුර ගණන් ගන්නේ නැත, ධර්මිෂ්ඨකමට ප්‍රීති නොවි සැබෑව සමග ප්‍රීති වන්නේය කියලා ඔන්න 6 වෙනි පදයට එද්දි කියනවා. ඒ කියන්නේ මොකද්ද මේ සැබෑව සමග? ක්‍රිස්තුස් වහන්සේ තුල ක්‍රිස්තුස් වහන්සේ සමග උන්වහන්සේ තුල ඉන්නා වූ ජීවිතයකින් සත්‍යතාවයේ තුල ප්‍රීති වෙනවා කියන එක. සත්‍යතාවයේ තුල හැසිරෙමින් ප්‍රීති වෙනවා කියන එක තමයි මෙතන කියන්නේ. ඒක සැබෑව තුල ප්‍රීති වන්නේ කියලා. ඒ වගේම මෙතන බලන්න අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවි සැබෑව සමග ප්‍රීති වන්නේ. ඔබට මතක ඇති අපි කතා වුණා මේ එපිස 5:9 ඒ බයිබල් ස්ටඩි එකේදී සිකුරාදා මේ ආලෝකයේ ඵල ගැන. ආලෝකය කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ. එතකොට ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්නවා නම් ඒකේ ඵල මොනවද? ධර්මිෂ්ඨකම, සියලු දේ කෙරෙහි යහපත්කම, ඒ වගේම සැබෑකම. බලන්න එතකොට මෙතන තියෙනවා අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවි. ඒ කියන්නේ මේ අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවි සැබෑව සමග ප්‍රීති වෙනවා. එතකොට මේ ප්‍රීතිය ධර්මිෂ්ඨකම තුල තමයි තියෙන්න ඕනේ. ඒ වගේම යහපත්කම තුල තමයි තියෙන්න ඕනේ. එතකොට තමයි මේ සැබෑකම සම්පූර්ණ වෙන්නේ. එතකොට තමයි ඔබ තුල ආලෝකය සම්පූර්ණ වෙන්නේ. ඔබ තුල ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ වෙන්නේ. ඔබ එතකොට ක්‍රිස්තුස් වහන්සේ තුල
සම්පූර්ණයෙන් ඉන්නවා ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයට ඔබ පැමිණෙන මේ තුල තමයි ඔබට සැබෑකම සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් ඒ සැබෑකම තුල මේ ඉගෙනගත් වචනය තුල මම හිතනවා ඔබට සෑහෙන්න දුරට වැටහුණා මේ හරිම සම්පූර්ණ සැබෑකම කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒ තුල බොහෝ ලෙස දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න යනවා. ඔබගේත් මගේ ජීවිතය වෙනස් වෙන්න යනවා. මේ වෙනස් වීම සැබෑකමේ හැසිරීම සත්‍යතාවය තුල ජීවත් වීම ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වීම උන්වහන්සේ තුල හැසිරීම උන්වහන්සේ වාගේ වීම තුල අපි බොහෝ ආශිර්වාද ලබන්න මන්ද මේක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. අපි ඒකත් අපි අද ඉගෙන ගත්තා. ඉතින් නම්බර උනන්දු කරනවා ඔබ සමග යාචනා කරන්න යනවා. ඒ තැන් පෙන්වන්න කියලා සැබෑකමේ හැසිරුණු නැති තැන් ඒ අඩුපාඩු තිබුණු දුර්වලකම් තිබුණු තැන් අද උන්වහන්සේ පෙන්වන්න යනවා. ඒ තුල සුදාමාසේ පෙන්වන්න යනවා. අපි සම්පූර්ණත්වයට පැමිණෙමු. මේ තුල අපි සැබෑකමේ ඉඟපටිය තදින් බැඳ ගන්න අපි තීරණයක් ගමු. මොකද මේ තුල මේක තමයි දෙවියන් වහන්සේ කැමැත්ත නිසා මේ තුල අපි ජය ගන්න යනවා. මේක අපිට දීලා තියෙන ප්‍රධාන ක්‍රිස්තියානි යුද්ධ ආයුධයක් නිසා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්වර්ගයේ වැඩ සිටින පියාණන් ඔබට යාචනා කරනවා. සූති කරනවා ඔබට දෙවි පියාණනි. සූති ප්‍රශංසා වේවා. අද දවසේ මේ දේව වචනය නිසා ඔබ වහන්සේ ඉගැන්වූ සැබෑකමේ සත්‍යතාවයනි සැබෑකමේ වචනය නිසා ඔබට ස්තුති කරනවා. ඒ වගේම ස්වාමීනි මට පිහිට වෙන්න මඩ උදව් උපකාර කරන්න මේ සැබෑකමේ හැසිරෙන්න ක්‍රිස්තුස් වහන්සේ තුල හැසිරෙන්න උන්වහන්සේ වගේ වෙන්න මේ සත්‍යතාවය තේරුම් ගන්න මට උදව් කරපු නිසා ස්තුතියි. ඒ වගේ මේ තුල හැසිරෙන්න සැබෑකම ඇතුව ජීවත් වෙන්න මට උදව් කරන්න ස්වාමීනි. ඒ වගේ නැතුව තිබුණු තැන් මට පෙන්වන්න. ඒ වගේම මේ සැබෑකමේ වචනේ සත්‍යතාවේ තව තවත් ඉගෙන ගන්න. මොකද මට ඒවා කෙනෙක් අහද්දි මට ඒකට නිර්භීතව නිර්භයව සැබෑකමේ වචනෙන් උත්තර දෙන්න මට පුළුවන් වන පිණිස. ඒ වගේම මට සැබෑකම තව තවත් අහන්න උනන්දුව ආත්මයක් පිපාසය ආත්මයක් දෙන්න. ඒ වගේ මේක විශ්වාස කරන්න මට ඇදහිල්ලක් දෙන්න. ඒ වගේ මේක ප්‍රකාශ කිරීමේ නිර්භීතකම ඇදහිල්ල දෙන්න. ඒ වගේ මේක තුල ජීවත් වෙන්න විශේෂයෙන් ඔබගේ කරුණාව අනුග්‍රහය මට නිදහස් කරන්න ස්වාමිනී. ඕ රිබෂිකාරාරාබෂියාරාමමෂිය සුති වේවා ප්‍රශංසාව දෙවි පියාණනි. වහන්සේ අද කියලා දුන්නා වූ මේ වචනය නිසා ස්තුති. සියලු මහිමේ ගෞරවය දෙවියන් වහන්සේට. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්